ආයුබෝවන්. අපි අද SP ගුණවල රසායනයේ යෙදුම් විස්තර කරගන්න යනවා. ඒ සඳහා මේ ප්‍රශ්නේ බලන්න. A කියන සංයෝගයේ ද්‍රාවණයක් සම්බන්ධ වෙන ප්‍රතික්‍රියා ශ්‍රේණියක් මේකනේ. වෘත්ත වලින් ද්‍රාවණ, කොටු වලින් අවක්ෂේප, ත්‍රිකෝණ වලින් වායු නිරූපණය වෙනවා. මෙම ප්‍රතික්‍රියා ශ්‍රේණිය දක්වාම A සිට L දක්වා සංයෝග රසායනික සූත්‍ර භෞතික තත්ත්ව සමග තීරණය කරන්න යනවා. භෞතික තත්ත්ව අර සංකේත මගින් තමයි අපි නිගමනය කරන්නේ. පුතාලට මෙය ඉස්සෙල්ලා තනියම උත්සාහ ගන්න පුළුවන්. ඊළඟට මම මේ විස්තර කරන ක්‍රමය පරීක්ෂා කරන්න පුළුවන්. මෙය ආරම්භ කරන ක්‍රමය වටහා ගන්න. මේ ද්‍රාවණයකට තවත් ද්‍රාවණයක් එකතු කිරීමේදී ද්‍රාවණයක් සමග වායුවක් ලැබෙලා තියෙනවා. එවැනි නිරීක්ෂණයක් දෙනවා කාබනේට, සල්ෆයිඩ් වැනි ලවණ. ඊළඟට කාබනේටයක් නම් ලැබෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. එය දහනයේදී විශේෂ අමතර පදයක් වෙන්නේ සල්ෆයිඩයක් නම් ලැබෙන SO2. එය දහනය කිරීමේදී SO3 බවටපත් වෙන්නේ. නමුත් වායු දෙකක් එන්නේ නැහැ. සල්ෆයිඩයක් අම්ලයක් එක්ක ලැබෙන වායුව H2S හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව. ඒ දහනයේදී ජල වාෂ්ප සමග SO2 වායුව ලැබෙනවා. එනකොට මේ E නිගමනය වෙනවා H2S වායුව. E තමයි මේ හඳුනාගත්තේ. ඒ දහනයේ ලැබෙන මේ එක්තියන් සංයෝගය ජල වාෂ්ප. I කියන සංයෝගය SO2 වායුව. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියාවේදී සල්ෆියුරික් අම්ලය ජීවිත ලැබේ. G කියන්නේ සල්ෆියුරික් අම්ලය. අපි මේ ප්‍රතික්‍රියාවෙන් තීරණය කර ගන්න පුළුවන් සල්ෆියුරික් අම්ලය. ජලීය. සල්ෆියුරික් ජලීය ද්‍රාවණය ලැබෙනවා. මේ J තමයි මෙන්න මේ D ද්‍රාවණයට යොදලා තියෙන්නේ. ඒක මෙන්න මේ D කියන අවක්ෂේපය සල්ෆේට්. ඒ සල්ෆේටය K තුන අග්‍රාම්ලයයි. K කියන්නේ මේ මෙතෙන් තියෙන අම්ලය. සාමාන්‍යයෙන් මේ සල්ෆේට අග්‍රාමී වන අවස්ථාව තමයි බේරියම් සල්ෆේට්. බේරියම් සල්ෆේට්. එහෙනම් මේ B කියන එක බේරියම් ලවණයක්. බේරියම් ලවණයක්. මෙතෙන් බේරියම් ලවණේ ඉන්න මේ A කියන්නේ බේරියම් ලවණයක්. ඒ කියන්නේ ඒකේ කැටායනික බේරියම්. ඇනයින් සල්ෆයිඩ් ඒ සතමයි ක්‍රිස්ටිටෝනේ. එහෙනම් A කියන එක බේරියම් සල්ෆයිඩ් ජලීය. බේරියම් සල්ෆයිඩ් ජලීය. දැන් B තීරණය කරගන්න තියෙනවා. මේ K කියන අම්ලය දැනුමින් ගන්නවා බේරියම් සල්ෆේට් සාමාන්‍යයෙන් කවුන්ට් 1 නෝ ප්‍රියදන කවුන්ට් 100 වෙනව පරීක්ෂා කරන්න. දැන් මෙතන මේ දෙකෙන් කොමක්ද කියලා හොඳට ගන්නවා. යම් දෙකකින් මෙතෙන්ට 1 නෝ ප්‍රියදන යෙදුවේ මේ ලැබෙන්නේ බේරියම් නයිට්‍රේට්. බේරියම් නයිට්‍රේට් වලින් මෙතන C අවක්ෂේපයේ ලැබෙන ඒ රත් කිරීම ද්‍රාවණීයක් වෙන්නේ නැහැ. මොකද මෙතන නයිට්‍රේට් අයිනෙන් C නයිට්‍රේට් එකක් ලැබෙනවා. එයම මෙතන
K කියන අම්ලය තනට HCl. තනක HCl. තනක HCl එකතු කරාම මෙතන B තියෙන්නේ බේරියම් ක්ලෝරයිඩ්. අවක්ෂේපයක් ප්‍රක්‍රියාවෙන් දියවන ක්‍රමය තමයි දැන් තියෙනවා. lead chloride bromide iodide උණ ජලයේ ද්‍රාවණයයි. එහෙනම් C කියන එක lead chloride lead ලැබෙන්නේ කොහෙද? L වලින්. එහෙනම් L කියන එක lead nitrate. එහෙනම් B කියන barium chloride වලට lead nitrate තමයි මිශ්‍ර වී තියෙන්නේ. එහෙනම් B කියන එක barium chloride. barium chloride. ඒ barium chloride ලැබෙන්නේ K කියන අම්ලයේ HCl. barium. K කියන අම්ලයේ HCl. තනක HCl. ඊළඟට මෙය lead nitrate වලින් තමයි මේ මෙතන අවක්ෂේපය ලැබෙන්නේ. lead chloride උණ ජලයේ ලාභ වෙනවා. එන L කියන එක L lead nitrate එමෙතන lead acetate පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් lead nitrate ඊළඟට CD C කියන්නේ මොනවා? මෙතන lead chloride. C කියන්නේ lead chloride උණ ජලයේ ද්‍රව්‍ය. ඒ අවක්ෂේපයක් solid. D කියන්නේ මේ barium chloride වලට sulfuric එකතු කිරීම. D කියන්නේ sulfuric ලැබෙන barium sulfate. barium sulfate අවක්ෂේපය. අවක්ෂේපකට solid එනකන් පහළට ඊතලින් දක්වන්න පුළුවන්. දැන් F සහ G දැන් E කියන්නේ H2S වායුව. අපි L හඳුනගෙන තියෙනවා L lead nitrate H2S වායුව lead nitrate එකට යවම ලැබෙන්නේ F කියන එක lead sulfide. තම අවක්ෂේපය. lead sulfide එය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ප්‍රතික්‍රියාවේ lead sulfate සුදු අවක්ෂේපය බවට පරිවර්තනය වෙනවා. සුදු අවක්ෂේප බවට පරිවර්තනය වෙනවා. අන්න ඒ ක්‍රමයට A ස්කේල් දක්වා සංයෝග තීරණය වෙනවා. දෙවෙනි කොටස මේ C D F G කියන අවක්ෂේප වර්ණ. C lead chloride සුදු පාට. D barium sulfate සුදු පාට. F lead sulfide කළු පාට. G lead sulfate සුදු පාට. තුන්වෙනි කොටස F සහ I. මේ F සහ I කියන්නේ lead sulfate සහ සල්ෆර් ඩයොක්සයිඩ්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අතර ප්‍රතික්‍රියා සහ තුලිත රසායනික සමීකරණ ලියන්න තියෙනවා. තුලිත රසායනික සමීකරණ. මේ F කියන එක අපි මොකද දෙන්නේ? lead sulfide. මේ lead sulfide කළු අවක්ෂේපය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාවේදී lead sulfate සුදු අවක්ෂේපයට පරිවර්තනය වෙනවා. ඊට අමතරව ලැබෙන්නේ ජලය. ඔක්සිකරණ හරන දැනෙමින් තුලිත කරන්න පුළුවන්. ඊළඟට මේ I කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් H2O සමප්‍රතික්‍රියාව. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මගින් සල්ෆියුරික් වර්ණයට ඔක්සිකරණය H2SO4.
අන්නේ ක්‍රමයක ස්පීඩ් මොනවල රසායනික වාහක අතර දැනුම අසුරවගෙන සංයෝග සාපේක්ෂා තීරණය කර හැකියි. දල සාකච්ඡා බලන්න. අපි ඊළඟ ප්‍රොසෙස් මෙන්න මේ සුළු කර මෙය ෆොස්ෆරස් රසායනයේ සම්බන්ධ වෙන්නේ. උනින් තියෙන්නේ සුදු ෆොස්ෆරස් සහ අර්ධ ෆොස්ෆරස් අණුවල විභාගය. සුදු ෆොස්ෆරස් P4 අණුවලින් සමන්විතයි. මේ P4 අණු තුල ෆොස්ෆරස් පරමාණු අතර මේ විදිහට බන්ධනය වී තියෙනවා. සෑම ෆොස්ෆරස් එකකම අනිත් ෆොස්ෆරස් පරමාණු තුන පිරමිඩ් වැදෙන පරිදි බන්ධනය වී තිබෙනවා. එකසර ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. මේ ෆොස්ෆරස් එක මේ තුනට වැදෙනවා. මෙතන එකසර ඉලෙක්ට්‍රෝන එක. මේ සාමාන්‍යයෙන් අංශක 60ක කෝණයක් තියෙනවා. මෙතන මේ ෆොස්ෆරස් එක බන්ධන තුනකින් බන්ධනය වෙනවා. ඒ විදිහට සුදු ෆොස්ෆරස් මේ කියන්නේ දෙවෙනි එක රතු ෆොස්ෆරස්. මේ සුදු ෆොස්ෆරස් අණු. රතු ෆොස්ෆරස් එක P4 අණු එකිනෙක බැඳී තිබෙන්නේ මේ විදිහට. ෆොස්ෆරස් මේ එක බන්ධනයක් බිඳෙනවා මේ රත් කිරීමෙන් රතු ෆොස්ෆරස් ගන්න විට එක බන්ධනයක් බිඳී මේ විදිහට සැකසෙනවා. මේ විදිහට සැකසෙනවා. දැන් මේ බන්ධනය බිඳීමෙන් මෙතන බන්ධනය තියෙනවා. මේ දෙපැත්තට මේ බන්ධනයක විහිදෙනවා. විහිදී එවැනිම තව අණු බැඳෙනවා. මේ විදිහට අණු ඉදිරියට බැඳෙමින් රතු ෆොස්ෆරස් නිර්මාණය වෙනවා. රතු ෆොස්ෆරස් නිර්මාණය වෙනවා. මේ රතු ෆොස්ෆරස් දෙවෙනි කුසි තිබෙන්නේ සුදු ෆොස්ෆරස්ට වඩා රතු ෆොස්ෆරස් ස්ථායී වීමට නිරීක්ෂණයක් දක්වන්න. ඒ නිරීක්ෂණය තමයි සුදු ෆොස්ෆරස්ට වඩා රතු ෆොස්ෆරස් ද්‍රවාංකය වැඩි. අගින් කියනවා නම් මේ සෙල්සියස් 44 මේ සෙල්සියස් 65. ඒ ද්‍රවාංකය වැඩි වීමෙන් සුදු ෆොස්ෆරස්ට වඩා රතු ෆොස්ෆරස් මේ ෆොස්ෆරස් ඒක බන්ධන ශක්තිමත් වී තියෙනවා. ඒ තමයි රතු ෆොස්ෆරස් වඩා ස්ථායී වෙන්නේ. එවනම් නිරීක්ෂණය තමයි සුදු ෆොස්ෆරස්ට වඩා රතු ෆොස්ෆරස් ද්‍රවාංකය වැඩි වීම. සුදු ෆොස්ෆරස්ට වඩා රතු ෆොස්ෆරස් ද්‍රවාංකය වැඩි වීම. ඒ ද්‍රවාංකය වැඩි වීමෙන් ෆොස්ෆරස් බන්ධන ශක්තිමත් වෙනවා. රතු ෆොස්ෆරස් වැඩි වීම තමයි නිරීක්ෂණය. එමගින් මේ අභ්‍යන්තර පිළිවෙලින් 44 605 සෙල්සියස්. එමගින් සුදු ෆොස්ෆරස්ට වඩා රතු ෆොස්ෆරස් ඒක බන්ධන ශක්තිමත් වීම. එමගින් සුදු ෆොස්ෆරස්ට වඩා රතු ෆොස්ෆරස්
phosphorus බලන්න ශක්තිමත් වීම. තුන්වෙනි කොටස සුදු phosphorus සමග දලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දක්වන ප්‍රතික්‍රියාවට තුලිත රසායනික සමීකරණය ලබා ගැනීම. ඒ ප්‍රතික්‍රියාව ඔක්සිකරණ යටතේ දිලාකරණ ප්‍රතික්‍රියාව. මේදී phosphorus ඔක්සිකරණය වෙනවා. phosphorus ඔක්සිකරණය වෙනවා. P4 සුදු phosphorus දලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතිඵල ලෙස ලැබෙනවා හයිපෝෆොස්ෆරස් අම්ලයේ සෝඩියම් ලවණය. හයිපෝෆොස්ෆරස් අම්ලය කියන්නේ OH කාණ්ඩ 1යි මේ ફોස්ෆරස් 9 ඔක්සිකරණ තත්ත්වයේදී මේ සෝඩියම් ලවණය ලැබෙනවා. ඒ සෝඩියම් ලවණය නම කොහොම වැදගත්? sodium hypophosphite hypophosphorus අම්ලයෙන් එන සෝඩියම් ලවණය sodium hypophosphite එයාගේ සූත්‍රයක් එසවීමේදී Na2PO2 ගනි. ඊට අමතරව ලැබෙන්නේ P3 phosphine වායු. දැන් මෙහිදී phosphorus මූලද්‍රව්‍ය බිඳුවේ සිට ධන 1 දක්වා ඔක්සිකරණය වෙනවා. ඒ කියන්නේ කීමේදී ඒ වගේම phosphorus බිඳුවේ සිට pH 3 තුළ phosphorus වෙන 3 දක්වා තුනකින් අඩුයි. ඒ වැඩිම වලින් සමාන කිරීමෙන් සමීකරණය තුලිත වෙනවා. එසදා මේ තුنين වැඩි කළා. දැන් මෙතන තුنين ගුණ කරන්න අවශ්‍ය නැහැ. ඒ මොකද මෙතෙන් phosphorus පරමාණු 3යි මේක 1යි 4යි. ඒ මතර P4 තියෙනවා. මේ තුنين වැඩි කළ යුතුයි 3ක් මවුල ලැබෙනවා. phosphorus තුනි 3 දැන් සෝඩියම් තුන තුලිත වෙන 3යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ ඔක්සිජන් තියෙන්නේ මේකට 3යි නමුත් ප්‍රතිඵල පැත්තේ ඔක්සිජන් 6ක් තිබෙනවා. මේ ප්‍රතික්‍රියාවට ජලයේ සහභාගී වෙනවා. අවුල් 3. හයිඩ්‍රජන් 6 මේකයි 9 මේ 6යි මේ 3යි 9 ප්‍රතික්‍රියාවයි. මේ ලවණය සෝඩියම් හයිපොෆොස්ෆයිට් hypophosphorus අම්ලයේ සෝඩියම් ලවණය බැරි. සෝඩියම් hypophosphite